Hi! කොහොමද ඉතින් ඔයගලන්ට ගොඩාක් ආදරෙන් මම මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට කතා කරන්න යන්නේ මොනවද පොත් කියවීමෙන් අපිට ලැබෙන දේවල් කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද මම ඔයගලන්ට කතා කරන්න යන්නේ අපි හුඟක් subject related දේවල් කියවනවා. ඒ කියන්නේ subject related පොත්පත් අපි කියවනවා. අපේ assignment එකකට වෙන්න පුළුවන්, නැත්නම් අපේ අධ්‍යාපන කටයුතු වලට වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම විවිධ subjects වලට අදාළව අපි පොත් කියවනවා. ඒ වුණාට අපි නවකතා පරිවර්තන වගේ දේවල් කියවුවොත් අපිට මොන හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා තමයි මම අද ඔයගලන්ට කතා කරන්න යන්නේ. මොකද සමහර අය කියනවා මේ නවකතා කියවල වැඩක් නැහැ. ඒකෙන් අපිට ගන්න දෙයක් නැහැ එහෙම කියලා. ඒකෙන් අපිට ලැබෙන දෙයක් නැහැ කියලා කියන හුඟක් අය. ඒ වුණාට ඕනම නවකතාවක් වෙන්න පුළුවන්, පරිවර්තනයක්, කෙටි කතාවක්, ඒ ඕන පොතකින් අපිට ගන්න දෙයක් තියෙනවා. ඉතින් අද මම ඔයගලන්ට කතා කරන්න යන්නේ අන්න ඒ දේ ගැන. ඉතින් වරදවා වටහා ගන්න එපා. මම මේකෙන් කියන්නේ subject එකට related පොත්පත් කියවන්න එපා කියලා. මොකද අපි ඒවා අනිවාර්යෙන් කියවන්න ඕනේ දේවල්. මොකක් හරි අපි විෂයක් ඉගෙන ගන්න ඕනේ. ඊට අදාළව අපි පොත්පත් කියවන්න ඕනේ. ඒ වුණාට ඊට අමතරව අපි අනිවාර්යෙන්ම නවකතාවක්, කෙටි කතාවක්, පරිවර්තනයක් කියවනවා නම් ඒකෙන් මොනවද අපිට ලැබෙන වාසි ප්‍රයෝජන කියලා තමයි මම අද ඔයගලන්ට එක්ක කතා කරන්නේ. අපි මේ පොත්පත් කියවනවා නම් අනිවාර්යයෙන්ම අපේ පරිකල්පන ශක්තිය දියුණු වෙනවා. මේ පරිකල්පන ශක්තිය කියලා කියන්නේ අපි චිත්ත රූප මවා ගැනීම හැකියාව, ඉමේජිනේෂන් කියන එක වැඩි දියුණු වෙනවා. මොකද අපි පොතක් කියවද්දි මොකක් හරි කතාවක් වෙන්න පුළුවන්, කෙටි කතාවක් වෙන්න පුළුවන්, ඕනම පොතක් කියවද්දි අපි එක්කෙනෙක් පුරුදු වෙනවා ලේඛකයා හිතන විදිහට හිතන්න. ලේඛකයා මොකක් හරි දෙයක් දිහා දකින විදිහට අපි ඒක දිහා බලන්න පුරුදු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ පරිකල්පන ශක්තිය දියුණු වෙනවා. අපි කතාවක් කියද්දී අපි දන්නේ මේ මිනිස්සේ මොකක් හරි චරිතයක් ගැන කියනවා. අපි දන්නේ මේ මිනිස්සේ කලින් මොන වගේද කියලා. ඒ ලේඛකයා කියන වචන වලින් අපි තේරුම් ගන්නවා මේ චරිතය මොන වගේ චරිතයක්ද. මේ සරපරුස චරිතයක්ද නැත්නම් අහිංසක චරිතයක්ද. අන්න ඒ වගේ අපි ලේඛකයා කියන දේවල් වලින් අපි මවා ගැනීම, චිත්ත රූප මවා ගැනීම සිද්ධ කරනවා. ඊළඟ වාසිය තමයි අපි පොත්පත් කියවනවා නම් අනිවාර්යයෙන්ම අපේ මානසික ඒකාග්‍රතාවය වැඩි දියුණු වෙනවා. මොකද අපි පොත්පත් කියවද්දී අපේ මනස එක තැනකට ගන්නවා. අපි හැම සිතුවිල්ලකින්ම මිදිලා ඒ පොත තුළ ජීවත් වෙන, චරිතය තුළ ජීවත් වෙන. අනිවාර්යයෙන්ම අපේ මනස සැහැල්ලු කරගන්න වගේම මනස එක තැනකට ගන්න අපිට පුළුවන් වෙනවා. අපි මොකක් හරි ප්‍රශ්නකින් ඉන්නවා නම්, මොකක් හරි සිතට වදදෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අමතක කරන්න මේ විදිහට පොත්පත් කියවන්න පුළුවන්. පොතපත ඔයගලන්ගේ හොඳම මිතුරා කරගැනීමේ හැකියාව ඔයගලන්ට තියෙනවා. ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක්, ගැටලුවක්, සිතට වදදෙන කාරණාවක් තියෙනවා නම්, දුකක් දැනෙනවා නම් අනිවාර්යෙන් පොතක් කියවන්න එක අතට ගන්න. මොකද එතකොට ඔයගලන්ගේ සිතුවිලි එහා මෙහා යන එක වළකිනවා. ඔයගලන්ගේ සිතුවිලි එක තැනකට අරගෙන මේ පොත තුල ඔයගලන්ව ජීවත් කරනවා. මම මේක කියන්නේ මගේ අත්දැකීමම තමයි. අනිවාර්යයෙන්ම අපි ප්‍රශ්නයක් තියෙනලාක පොතක් අරන් කියවන්න පුරුදු වෙන්න. මොකද ඒක අනිත් හැම දෙයකටම වඩා හුඟක් වටිනවා. ඊළඟ වැදගත්ම ප්‍රයෝජනය තමයි අපිට මේ පොත්පත් කියවීමෙන් ලැබෙන අපිට විශාල දැනුමක් එක්රැස් කරගත හැකි වීම. මොකද පොතක් කියන්නේම ලෝකේ වටේ යන්න පුළුවන් සවාරියක් කියලා අපි කියනවා. ටිකට් නැතුව යන්න පුළුවන්, ලෝකේ වටේම ටිකට් නැතුව යන්න පුළුවන් සවාරියක් තමයි මේ පොත්පත් කියවීම කියලා කියන්නේ. මාසික සමහර අය තර්ක කරන්න පුළුවන් මම මේ මොනවද කියවන්නේ, නවකතා වලින් මොනවද අපිට ගන්න පුළුවන් දේවල්, ඉගෙන ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඒ වුණාට අද මම ඔයගලන්ට ඔප්පු කරලා පෙන්නන්නම් මොනවද මේ නවකතාවකින් අපිට ගන්න පුළුවන් දේවල් කියලා. මොකද විවිධ නවකතා ලියලා තියෙන විවිධ සිද්ධි පදනම් කරගෙන විවිධාකාර පසුබිම් වල තමයි මේ නවකතාවල් ලියවලා තියෙන්නේ. ඉතින් ඒ වලින් අපිට ඉගෙන ගන්න පුළුවන්, අපේ ජීවිතේට ඉගෙන ගන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා. ඉතින් සමහරවිට ඒක විභාගයට අපිට අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන් විභාගයට. ඒ වුණාට ඒක අපේ ජීවිතේට හුඟක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයගලන්ට ඔප්පු කරලා පෙන්නන්නම් මල් ළඟ තියෙන නවකතා කිහිපයක් අරගෙන මොනවද ඒ වලින් අපේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් කියලා. මොනවද අපිට ඒ වලින් ගන්න පුළුවන් දැනුම් කියලා. ඉතින් මේ නවකතාව ගම්පෙරළි කියන නවකතාව ඔයගොල්ලෝ හැමෝම වගේ දන්න නවකතාවක්. මේක ලියලා තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා විසින්. ඉතින් මේ කතාව ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. ඉතින් ගම්පෙරළිය නවකතාව ආශ්‍රයෙන් චිත්‍රපටයකුත් හැදිලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා වගේ. ඉතින් අපි කතා කරමු මොනවද මේ ගම්පෙරළිය කියන නවකතාව ඇතුළේ අපිට මොන හරි දැනුමක් ගන්න තියෙනවද කියලා. දැනුම කියන්නේ අපිට කවදාකවත් වෙන් කරන්න බෑ. අපි ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ දේවල් විතරයි, මේ දේවල් ඉගෙන ගන්න හොඳ නැහැ කියලා අපිට කවදාකවත් වෙන් කරලා දක්වන්න බෑ. අනිවාර්යෙන් අපි ඕන දෙයක් ජීවිතේට ගන්න පුළුවන් ඕන දෙයක් අපිට දැනුමක් විදිහට සලකන්න පුළුවන්.
ඉතින් ඕගොල්ලෝ මේ ගම්පෙරළිය කියන නවකතාව කියවුවොත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම විශාල අවබෝධයක් දැනුමක් ගන්න පුළුවන් අපේ අතීතයේ ලංකාවේ අතීතයේ පැවිදිච්ච සිරිත් විරිත් මොනවද තිබ්බ සංස්කෘතික අංග විවාහය සඳහා කුලය බලපෑවේ කොහොමද ඒ දවස්වල කොහොමද ක්‍රමයෙන් මේ සංස්කෘතිය වර්ධනය වුණේ සිරිත් විරිත් වෙනස් වුණේ සමාජය වෙනස් වුණේ කොහොමද අන්න ඒ වගේ විවිධ දේවල් පිළිබඳව අපිට මේ ගම්පෙරළිය කියන නවකතාවෙන් හොඳ අවබෝධයක් දැනුමක් ගන්න. ඉතින් ඊළඟට මල් ළඟ තියෙන පොතක් තමයි මේ අම්මා කියන පොත. මේ අම්මා කියන පොත රුසියානු නවකතාවක්. මැක්සිම් ගෝර්කි විසින් තමයි මේ නවකතාව ලියලා තියෙන්නේ. ඉතින් මැක්සිම් ගෝර්කිගේ අම්මා කියන නවකතාව ඇසුරෙන් අපිට විශාල අවබෝධයක් දැනුමක් ගන්න පුළුවන් රුසියානු විප්ලව සමය පිළිබඳව. කොහොමද ඒ දවස්වල කම්කරු පන්තියේ සමාජ තත්ත්වය පිළිබඳව අවබෝධයක් අපිට මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම කොහොමද ධනපති පන්තිය විසින් නිර්ධන පන්ති නැත්නම් කම්කරු පන්තිය ශ්‍රමයේ අයිතු ලෙස සූරා කෑවේ කියලා අපිට ලොකු අවබෝධයක් මේ කෘතිය හරහා ගන්න පුළුවන්. ඉතින් අපි මේ නවකතාව ගත්තොත් බින්දුන බිරින්දා කියන නවකතාව මේක පරිවර්තන කරලා තියෙන දිලීප ජයකොඩි විසින්. ඉතින් මේ නවකතාව කියවුවොත් අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ ලෝකේ අපි හිතන තරම් සුන්දර නැහැ. අනිවාර්යෙන් මේ වගේ දෙමව්පියොත් මේ ලෝකෙ ඉන්නවද කියලා හිතන තරමට අපිට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. මොකද මේ දරුවව අවුරුදු 8ක දරුවෙක් පොඩි කාලේ ඉඳන්ම ලිංගික අපහරණයට ලක් වෙලා තියෙනවා. එයාගේ දෙමව්පියන් අතින්. ඉතින් මේ වගේ දේවලුත් ලෝකෙ සිද්ධ වෙනවාද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කෘතියක්. ඉතින් මේ කෘතිය හරහා අපිට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. පොඩි දරුවෙක්ට පොඩි කාලේ සිද්ධ වෙන ඇතැම් සිද්ධීන් කොහොමද එයාගේ අනාගතයට බලපාන්නේ? අනාගතේ පුරාම එයා ඒවත් සමග ජීවත් වෙන්නේ කොහොමද මේ මතකයන් එක්ක? අන්න ඒ වගේ විශාල දැනුමක් අපිට මේ කෘතිය හරහා ගන්න. ඉතින් මේ ශ්වේත කළුවර කියන ග්‍රන්ථය ගත්තොත් මේ නවකතාව ගත්තොත් මේ නවකතාව හරහා අපිට විශාල අවබෝධයක් ගන්න පුළුවන්. අපරාධකරුවන් අල්ලන්න අපරාධකරුවන් කොටු කරගන්න මොනවාද CID එක මේ භාවිතා කරන උපක්‍රම ඒ වගේම ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්නේ කොහොමද ක්‍රමයෙන් කොහොමද අපරාධකරුවන්ව අල්ලගන්න සාක්ෂි හොයාගන්නේ යන්නේ ඒ වගේ දේවල් පිළිබඳ විශාල අවබෝධයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම කොහොමද මරණ පරීක්ෂණ සිද්ධ කරන්න අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ඇතැම් කරුණු මේකේ අන්තර්ගත. ඉතින් මම ඔයගලන්ට මේ නවකතා 4 අරගෙන පෙන්නුවේ මේ පොත් කියවන්න කියලා නෙමෙයි. මම ඔයගලන්ට කියන්න උත්සාහ කළේ ඕනම නවකතාවක් ඇතුලේ අපිට ජීවිතේට ගන්න දෙයක් අනිවාර්යයෙන්ම තියෙනවා කියන එක. ඉතින් මේ මම ඔයගලන්ට පෙන්නපු ඒ උදාහරණ 4ෙම වෙන පොයින්ට්ස් වශයෙන් අරගෙන මෙන්න මේවා තමයි අපරාධයක අංග. එහෙම කිසිම දෙයක් දැනුමක් විදිහට නිකන් පොයින්ට්ස් වශයෙන් දක්වලා නැහැ. ඒ වුණාට සම්පූර්ණ කතාවක්, ඒක ලස්සන නවකතාවක්, ගලාගෙන යන නවකතාවක් තුලින් අපේ රසවින්දනයක් ලබන ගමන්ම අපිට විශාල දැනුමක් අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මට ඔයගලන්ට කියන්න ඕනේ නැත්තම් මේ පොත් ටික කියවන්න කියලා නෙමෙයි. ඉතින් ඊළඟ ප්‍රයෝජනය තමයි අපිට මේ පොත් කියවීමෙන් ලැබෙන අපි වැඩිපුර පොත් කියවනවා නම් අපි මොන හරි දෙයක් ලියද්දී අපිට ඉක්මනින් වාක්‍ය ගලපා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මම ඔයගලන්ට මේක පැහැදිලි කරන්නම්. මම දන්න සමහර මගේ යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ හොඳට සබ්ජෙක්ට් එක ගැන දන්නවා. සබ්ජෙක්ට් එක හොඳට ඒගොල්ලෝ දන්නවා මොනවද ඒකේ අන්තර්ගත කරුණු කියලා හොඳට දන්නවා. ඒ වුණාට ඒගොල්ලෝ එක්සෑම් එකට ගියාම විභාගෙට ලියන්න ගියාම ඒගොල්ලන්ට ඒක ලියා ගන්න බෑ. ඉක්මනින් වාක්‍ය ගලපා ගැනීමේ හැකියාව නැහැ. ඉතින් මේක සිද්ධ වෙන්නේ කියවල මදිකම. පොත් කියවල මදිකම තමයි මේකට අනිවාර්යයෙන්ම හේතුව වෙන්නේ. එක්සෑම් එකකට ගියාම අපි ඒකට උත්තර ලියන්න ඕන නිශ්චිත වෙලාවක් විතර. හරිම පොඩි වෙලාවක් ඇතුළත තමයි අපි උත්තර ලියන්න ඕනේ. ඉතින් මේ උත්තර ලියද්දී අපි ටක් ගාලා අපි ලියන ගමම අපේ හිතෙන් අපේ මනසෙන් මේ වාක්‍ය ගලපා ගැනීම කියන එක සිදු කරන්න ඕනේ. නැත්නම් ඒකට වෙනම වෙලාවක් අරගෙන හිතලා ලියන්න ගියොත් අපිට මේ ලියන්න තියෙන වෙලාව තමයි අඩු වෙන්නේ. ඉතින් අපි වැඩිපුර පොත් කියවලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි විභාගෙට ගියාම ඉක්මනින්ම වාක්‍ය ගලපා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඊළඟ වාසිය තමයි අපිට මේ පොත් කියවන එකෙන් ලැබෙන අපිට මේක විනෝදාංශයක් විදිහට කරන්න පුළුවන් නම් අපිට අපේ විවේක කාලය ඉතාමත් ඵලදායී ලෙස ගත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ ගේම්ස් ගහන ඒවා නැත්තම් ෆෝන් එකේම ඉන්නේ නැතුව අපිට පොතක් අරන් Tamanට නිකන් ඉන්න වෙලාවක් තියෙනවා නම් ඒ කාලේ නාස්ති කරගන්න නැතුව මොකක් හරි නවකතාවක් හරි
කියවන්න පුළුවන් නම් අපිට අපේ විවේක කාලය අනිවාර්යයෙන් ඵලදායක ලෙස ගත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක අපේ ජීවිතයට හොඳයි. අනිවාර්යයෙන්ම මේ ගේම්ස් ගා ඉඳලා අපිට ජීවිතේට හම්බෙන දෙයක් නෑ නේ. උනට අපි පොතක් කියවනවා නම් මොන හරි විෂයක් සම්බන්ධව හෝ නැත්නම් නව කතාවක් හෝ පරිවර්තනයක් හෝ කෙටි කතාවක් අපිට විශාල දැනුමක් ගන්නත් පුළුවන්. අපිට මානසික සැහැල්ලුවටත් හොඳයි. විවේක කාලයක් ඵලදායක ගත කිරීමේ හැකියාව තියෙනවා. මට ඔයගලන්ට අන්තිමට කියන්න තියෙන්නේ මේ කියවීම කියන දේ ඕලන්ගේ ජීවිතයේ පුරුද්දක් කරගන්න. මේක නරක පුරුද්දක් නෙමෙයි හොඳ පුරුද්දක්. ඉතින් මේකෙන් කවදාකවත් ඔයගලන්ට හානියක් සිද්ධ වෙන්නේ නැහැ ඔයගලන්ගේ ජීවිතේට හොඳක් නිසා. ඒ හින්දා කියවන එක ඔයගලන්ගේ ජීවිතයට එකතු කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් තියෙන සම්භාව්‍ය කෘති කියවන්න කියන මම ඔයගලන්ට කියන්නේ. ඔයගොල්ලෝ ආස මොකද්ද? ඔයගොල්ලෝ ආස රහස් පරීක්ෂා කතාවක් කියවන්න අන්න ඔයගලන්ට පුළුවන් ඒ කතා කියලා පටන් ගන්න. නැත්නම් ඔයගොල්ලෝ ආස ළමා කතා කියවන්න නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒ පැත්තෙන් පටන් ගන්න. ඔයගොල්ලෝ ආස දේ මොකක්ද? ඔයගොල්ලෝ මොනවද වැඩිපුරම බලන්න ආස ෆිල්ම්ස්. අන්න ඒ වගේ ෆිල්ම්ස් වලට අදාළ පොත් ඔයගොල්ලන්ට කියවන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි දේවල් වලින් පටන් ගන්න. එතකොට ඔයගොල්ලන්ගේ ජීවිතේට මේක එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. සමහර අය හිතනවා මේ නවකතා කියවන එකෙන් අපේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා කියලා. කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ අධ්‍යාපනයේට ඒක විශාල රුකුලක් වෙනවා අනිවාර්යයෙන්ම. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ රෑ නිින්දට යන්න ඉස්සෙල් මොකක් හරි පොතක පිටු දෙකක් හරි කියන්න. අනිවාර්යයෙන්ම මේක ඔයගොල්ලන්ට ගොඩාක් හොඳයි. ෆෝන් එකේ මෙල්ලා ඉන්න නැතුව ඔයගොල්ලන් නිදා ගන්න ඉස්සෙල්ලා පොතක පිටු දෙකක් හරි කියවන්න නිදා ගන්න පුළුවන් නම් ඒක හරියම හොඳ පුරුද්දක්. ඒ වගේම මම කියන්නේ ඔයගොල්ලන්ට මේ එක්සෑම් එකක් ළඟ එක්සෑම් එකට මාස 3ක් 4ක් 5ක් තියෙද්දි පොත් නවකතා කියව කියෙන්න කෙනෙක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයගොල්ලන්ගේ වැකේෂන් එක කාලේ හොඳ පොත් ටිකක් අරන් කියවන්න. ඔයගොල්ලෝ තාම ඉස්කෝලේ යන කෙනෙක් වුණාත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ නිවාඩු කාලේ පොත් 3ක් 4ක් කියවන්න. ඉතින් ඒක කවදාකවත් ඔයගොල්ලන්ට වැරද්දක් වෙන්නේ නැහැ ජීවිතේට. ඒක තමයි මම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඉතින් මල්ලගත් තියෙනවා මෙන්න මේ වගේ පොඩි පොත් කලෙක්ෂන් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් පොත් එකතු කරන එක හරියම සතුටක් මට නම්. අනිවාර්යයෙන්ම පොත් ගන්න වගේම කියවන්නත් ඕනේ. පොත් එකතු කරලා විතරක් හරියන්නේ නැහැ. පොත් අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ පොත් කලෙක්ෂන් එකක් දකිද්දී ඔයගොල්ලෝ සෙනෙන්ස් එකේ ඔයගොල්ලන්ට හරියම ආත්ම තෘප්තියක් දෙනවා. ඉතින් ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතින් විවිධ ඩිස්කවුන්ට්ස් වලට අපිට පොත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා සැප්තැම්බර් මාසේ සාහිත්‍ය මාසේ. ඉතින් ඒ සඳහා ඔයගොල්ලන්ට අවුරුදු පුරාම වෙනම කැටයක ඔයගොල්ලන්ට පොත් ගන්නම සල්ලි එකතු කරන්න පුළුවන්. ඉතින් මේක මම කරන දෙයක්. කැටයක් තියාගෙන මට මොනවා හරි කීයක් හරි අපි ඉතින් මට 100ක් හම්බුණා කියලා කාගෙන් හරි මම ඒ 100න් 50ක් අරන් ඒ කැටයට දානවා. ඉතින් මම ඒ කැටේ පාවිච්චි කරන්නේ පොත් ගන්න විතරයි. ඉතින් මේ පොත් එකතුවක් හදාගන්න එක කවදාකවත් අපරාධයක් නාස්තියක් කියලා හිතන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ අනාගතයේදී ඔයගොල්ලන්ගේ දරුවෙක්ට හරි මේ පොත් කියවන්න දෙන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ දන්න කෙනෙක්ට හරි ආයේ කියවලා ගෙනත් දෙන්න කියලා මේ පොත් දෙන්න පුළුවන්. ඉතින් තව කෙනෙක් එක්ක අපි දැනුමක් තමයි මේ බෙදාගන්නේ. පොත් ටිකක් පොතක් අපි දෙනවා කියන්නේ අපි දැනුමක් බෙදා ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. අපි කොච්චර සල්ලි නාස්ති කරනවද අපේ බර්ත්ඩේ පාටිස් එහෙම දාන්න. ඉතින් ඔයගොල්ලන්ට උපන් දින දවසේ බුක් ෂොප් එකකට ගිහිල්ලා ඔයගොල්ලන්ට එක පොතක් අරන් කියවන්න පුළුවන්. ඒක හරියම ලස්සන පුරුද්දක් වෙනවා ජීවිතේ. ඒක මමත් කරන දෙයක්. ඔයගොල්ලෝ කාගෙන් හරි තෑග්ගක් ඉල්ලනවා නම් තෑග්ගක් ඕනේ කියලා කියනවා නෝනේ අම්මට තාත්තට ඔයගොල්ලෝ දන්න කෙනෙක්ට කියන්න මට පොතක් අරන් දෙන්න කියලා. වෙන දේවල් මට පොතක් අරන් දෙන්න කියලා කියන ඔයගොල්ලෝගේ ජීවිතේට එක විශාල ශක්තියක් රුකුලක් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් හැමෝටම තමන් ආස හැම පොතක්ම සල්ලි වලට අරගෙන කියවන්නත් බෑ. මටත් ඒක කරන්න බෑ. ඉතින් මමත් ලයිබ්‍රරි එකට ජොයින් වෙලා ඉන්න. කොයි හරි තමන්ගේ ප්‍රදේශයේ වෙන්න පුළුවන්, තමන්ගේ ඉස්කෝලේ වෙන්න පුළුවන්, යුනිවර්සිටි එකේ වෙන්න පුළුවන්. ලයිබ්‍රරි එකට ජොයින් වෙන්න. ඉතින් ඕගොල්ලෝ ආස දේවල් අරන් කියවන්න හැම පොතක්ම අපිට ගන්න බෑනේ. ඉතින් ඒ වගේ ලයිබ්‍රරි එකට උනත් ඔයගොල්ලෝ ජොයින් වෙලා මේ පොත් කියවන එක පුරුද්දක් කරගන්න හැකියාව තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මොනම හරි දෙයක් ඔයගොල්ලෝ ජීවිතේට එකතු කරගන්න හැකියාව ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඔයගොල්ලන්ගේ ගැටළු අදහස් යෝජනා තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. නැත්නම් මගේ Facebook Instagram pages හරහා ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් මගේ channel එක හරහා ඔයගොල්ලන්ගේ ජීවිතේට
වැදගත් දේවල් එකතු කරගන්න පුළුවන් කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. මගේ channel එක subscribe කරන්න. වැදගත් දේවල් තියෙනවා නම් යාළුවොත් එක්කත් share කරන්න. එහෙනම් නැවතත් මේ වගේම තවත් ලස්සන වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගලන්ට සුබ දවසක්.